අයිබෝන් කියලා පිළිගන්නවා චන්දිම ගල හිටියා YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද step by step VPS එකක් create කරගන්නේ කියලා. ඒ වගේම මේක VPS සිංහලෙන් tutorial series එකේ second video එක. පළවෙනි වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දුන්නා කොහොමද DigitalOcean වල account එකක් create කරගන්නේ. ඒකට $100ක් ගන්න. ඒ වගේම ඒකේ කොහොමද droplet එකක් create කරගන්නේ, පුටි වලින් කොහොමද droplet එකකට log වෙන්නේ කියලා. ඉතින් මේ දේවල් ටික දන්නේ නැත්නම් හෝ ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ උඩින් තියෙන link එකෙන් ඒ අදාළ වීඩියෝ එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. මම ඒ වීඩියෝ එකේ link එක යට description එකේ දාලා තියෙනවා. ඒකේ ඒ ටිකෙන් බලලා DigitalOcean එකේ account එකක් හදාගන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක මම මේ විදිහට continue කරන්න පටන් ගන්නවා. ඔයාලා ඊට පස්සේ මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ DigitalOcean dashboard එකට එන්න ඕනේ. මේ විදිහට VPS එකක් step by step create කරන්න. මෙම ඩෑෂ්බෝඩ් එකට ඇවිල්ලා ඔයාලට තියෙන මෙතනින් get started with the droplet කියන එක ක්ලික් කරලා droplet එකක් create කරන්න. එහෙම නැත්නම් මෙතන create කියන එකනොත් අලුත් droplet එකක් create කරගන්න යන්න පුළුවන් මේ විදිහට droplets කියන එකට ඇවිල්ලා. ඊට පස්සේ මෙතනදී droplet එකේ distribution එක එහෙම නැත්නම් operating system එක විදිහට Ubuntu දාගන්න. ඒ වගේම මෙතන plan එක standard තියාගන්න. සහ මෙතන ඔයාලට කැමති plan එකකට යන්න. මේ standard plan එක සාමාන්‍ය price එක ගොඩක් අඩුයි. ඒ වගේම මෙතන තියෙනවා prices මේ වගේ. ඉතින් අපිට පොඩිම VPS එක හොඳටම ඇති මේ වැඩේ කරන්න. 1GB RAM එකක් තියෙන GB 25ක disk space එකක් තියෙන එක. ඊට පස්සේ අපේ data center region එක මම මේ විදිහට සිංගප්පූර් කියලා දාගන්නවා. ඉතින් මේකෙදි කැමති location එකක් දාන්න පුළුවන්. ඉතින් මම දැන් ලංකාවේ ඉන්න හින්දා මම හිතනවා සිංගප්පූර් මට හොඳ වෙයි කියලා. ඒ වගේම authentication එකට මම කලින් වීඩියෝ එකේදී හදපු SSH key එක තමයි මේකට use කරන්නේ. ඒ වගේම මෙතන choose a host name කියන එකට මම දෙනවා. මම දෙන්න බලාපොරොත්තු වෙන domain name එක. ඊට පස්සේ මම droplet එක මේ විදිහට create කරගන්නවා. right මේ විදිහට droplet එක create වුණාට පස්සේ droplet එකට අදාළ external IP address එක මෙයාලා දෙනවා. දැන් මේ droplet එකේ ඇතුලේ තියෙන්නේ Ubuntu කියන distribution එක. එහෙම නැත්නම් Ubuntu කියන operating system එක විතරයි තියෙන්නේ. Ubuntu කියන්නේත් Windows වගේම Linux පවුලට අයිති වෙන ගොඩක් ජනප්‍රිය operating system එකක්. ඉතින් අපිට බලන්න පුළුවන් මේ external IP address එක මේ විදිහට load කරලා වැඩ කරනවද නැද්ද කියලා. ඉතින් මේ IP address එක වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව මේ IP address එකට අපේ Ubuntu server එකට access දීලා තිබ්බට Ubuntu server එක ඇතුලේ web server එකක් නැහැ මේ එන traffic එක manage කරගන්න. ඉතින් අපිට මුලින්ම කරන්න සිද්ධ වෙනවා මේ දේවල් ටික ඔක්කොම install කරගන්න. ඒකට නම් අපිට මේ IP address එක copy කරගෙන අපේ පුටි window එක හරහා මේ අපි හදාගත්ත VPS එකේ ටර්මිනල් එකට එහෙම නැත්නම් මේකේ බෑක් එන්ඩ් එකට ලොග් වෙන්න වෙනවා. ඉතින් මම මේකට මේ විදිහට කලින් හදාගත්ත ඩීටේල්ස් ටිකම ඒ කියන්නේ මගේ කලින් දාපු වීඩියෝ එකේ ඩීටේල්ස් ටිකම එඩිට් කරගන්නවා. ඔයාලා මේ වීඩියෝ එක බලන්න කියලා කිව්වේ ඒකයි. ඊට පස්සේ මම මේක පුටි හරහා මේ විදිහට ලොග් වෙනවා. right පුටි හරහා මෙන්න මේ විදිහට මගේ ඔපරේටින් සිස්ටම් එක ලොග් වුණාට පස්සේ සිස්ටම් ඉන්ෆර්මේෂන් මෙතන තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන welcome to Ubuntu කියලා තියෙනවා. ඒ කියන්නේ Ubuntu operating system එකේ ටර්මිනල් එකේ මම ඉන්නේ දැන්. ඊට පස්සේ මම මේකේ කරන්න ඕන දේවල් ටික ඔක්කොම වෙනමම notepad එක දාගත්තා. මොකද මට මේ ටික ඔක්කොම type කර කර ඉන්න ගියොත් සෑහෙන ලාවක් යනවා. ඒක නිසා මේ මෙතන ඔයාලට පේනවා ඇති codes commands 100 ගාණක් වගේ තියෙනවා. සමහර ඊට වඩා අඩු වෙයි මෙතන space තියලා තියෙන හින්දා. නමුත් මේ ටික අපි විචාර කරලා දාමු. මුලින්ම අපි කරගන්න ඕනේ මේකේ SSH configuration එක කරන්න ඕනේ. ඒකට මට කියන්න කරගන්න ඕනේ. එතකොට මේ පැත්තෙන් මම මේ කෝඩ් ටික ඔක්කොම දාන්නම් යට description එකේ. මේ කෝඩ් එකක් ඔයාලට පුළුවන් මේ විදිහට copy කරගන්න. ඔයාලත් copy කරලා මේ විදිහට notepad එකකට හරි දාගන්න. දාගෙන මේ window එකට ඇවිල්ලා control V ගැහුවට මේකේ මේ කෝඩ් එක paste වෙන්නේ නැහැ. ඔයාලට තියෙන්නේ mouse එකේ right click කරන්න. එහෙම නැත්නම් lap එකේ නම් touch pad එකේ right click කරන්න. එතකොට මේකට copy paste වෙනවා.
ඊට පස්සේ මේ විදිහට configuration එකට එන්න. මේක ටිකක් පහළට එන්න keyboard එකේ down arrow key එකෙන්. එහෙම පහළටම ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා public key authentication කියන එක. මේක ඉස්සරහින් hash එකක් තියෙනවා. මේ hash එකෙන් කියවෙන්නේ මේක comment එකක් විදිහට. ඒ කියන්නේ මේ line එක මේ system එකේ වැඩ කරන්නේ නැහැ. නමුත් ඒක තියෙනවා. ඒක comment එකක් විදිහට දාලා තියෙන්නේ කියලා. ඉතින් අපිට සිද්ධ වෙනවා මේ ඉස්සරහින් තියෙන hash එක මේ විදිහට backspace එකෙන් අයින් කරලා දාන්න. ඊට පස්සේ left control එකත් එක්ක W click කරලා W එක refresh කරලා ඊට පස්සේ left control එකත් එක්ක O අකුර එකපාර press කරලා මේ කරපු change එක save කරගන්න වෙනවා. ඊට පස්සේ left control එකත් එක්ක exit එක ඔබලා මේ කරපු දෙන් අයින් වෙලා අපිට පුළුවන් ආපහු අපේ terminal එකට එන්න. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා මේ SSH configuration එක restart කරගන්න. right ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා firewall එක enable කරගන්න. firewall එකක් කියන්නේ සාමාන්‍ය system එක ආරක්ෂාවට තියෙන දෙයක්. ඉතින් මට ඔයාලට firewall කියන එක ගැන Google කරවුවොත් ගොඩක් details හොයාගන්න පුළුවන්. මම firewall ගැන වෙනම වීඩියෝ එකක් ඉස්සරහට කරන්නම්. right ඊට පස්සේ අපිට මෙතන තියෙනවා firewall එකේ available application එකක් විදිහට OpenSSH. ඒකෙන් තමයි අපි අර putty වලට log උනේ. අන්න ඒ application එකට firewall එකේ access දෙන්න ඕනේ. එහෙම දුන්නොත් විතරයි අපිට පුළුවන් ඉන්නේ firewall එකට access කරන්න server එකට. right ඊට පස්සේ rules update වුණා. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා firewall එක enable කරන්න. එතකොට මෙතනදී y අකුර දීලා firewall එක enable කරන්න. එතකොට මෙතන තියෙනවා firewall is activated and enable on system startup කියලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් firewall එකේ status එක බලන්න මේ විදිහට. එතන තියෙනවා OpenSSH වලට action එක allow from everywhere. right ඊට පස්සේ අපිට තියෙනවා system එක update කරන්න. මේක ඒ කියන්නේ අපේ Ubuntu system එක update කරන්න මෙහිමයි. sudo apt update කියලා තියෙන්නේ. apt කියන්නේ advanced package tool එකට අපි කියනවා මේ සිස්ටම් එක අප්ඩේට් කරන්න කියලා. ඉතින් මම Linux ගැන වෙනම වීඩියෝ සීරීස් එකක් ඔයාලා කැමති නම් ගේන්න. ඔයාලා කැමති නම් Linux ගැන වීඩියෝ සීරීස් එකක් ඉගෙන ගන්න. ඉගෙන ටර්මිනල් ගැන එහෙම code views interface නැතුව වැඩ ගන්න. මේ ඒක ගැන යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඒක ගැන සලකා බලන්න. ඊට පස්සේ මේ විදිහට සිස්ටම් එක අප්ඩේට් වෙනවා. මෙතනදී ඇත්තටම අප්ඩේට් වෙන්න දෙයක් නැතුවේ මොකද latest version එක install වෙච්ච නිසා. අප්ඩේට් මුකුත් වෙලා නැහැ. අප්ග්‍රේඩබල් තියෙනවා 118ක්. නමුත් අප්ග්‍රේඩ් කරන්න එපා. අප්ඩේට් කියන එකයි අප්ග්‍රේඩ් කියන එකයි දෙකක්. අප්ග්‍රේඩ් කරවුවොත් සමහරක් වෙලාවට අනිත් ප්‍රෝග්‍රෑම්ස් එක්ක කන්ෆ්ලික්ට් එකක්. එහෙම නැත්නම් පොඩි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට හරියට වැඩ ගන්න නැති වෙන්න පුළුවන් අනිත් සර්විසස්. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා වෙබ් සර්වර් එක ඉන්ස්ටෝල් කරගන්න. මෙතනදී මම ඉන්ස්ටෝල් කරගන්නේ Nginx කියන වෙබ් සර්වර් එක. ගොඩක් cPanel softwares වල තියෙන්නේ Nginx නෙවෙයි. ඒකේ තියෙන්නේ Apache කියලා software එකක්. ඉතින් අපිට බලන්න පුළුවන් Google එකේ ගිහිල්ලා Apache vs Nginx කියලා performance බැලුවොත් මෙන්න මේ විදිහට Google image වලින් අපිට හොයාගන්න පුළුවන් මේ දෙකේ performance අතර තියෙන වෙනස web මේ Nginx කියන එක කොච්චර ඉස්සරහින්ද ඉන්නේ කියලා ඔයාලට හොයාගන්න පුළුවන් මේ statistics වලින් බැලුවොත්. තව එකක් තියෙනවා හොඳ server එකක් Lightspeed server කියලා එහෙම. ඉතින් ඒක පොඩ්ඩක් අමාරුයි මේ අපේ servers වල install කරගන්න. මොකද ඒකේ free version එකක් තියෙන්නේ. ඒ free version එක එච්චරම ගැලපෙන්නේ නැහැ. ඒකේ paid version එකට යන්න ඕනේ හොඳ version එක ගන්න. ඉතින් මම මේක ඒක නිසා Nginx install කරගන්නවා මේ විදිහට. මේකෙදිත් කිව්වේ දාන්න. මෙතෙදිත් කියන්නේ sudo apt advanced package tool එකට කියනවා install කරගන්න කියලා. Nginx. එතකොට internet එකෙන් Nginx download කරලා install කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි Nginx වලටත් අපේ firewall එකේ access දෙන්න ඕනේ. නැත්නම් අපේ server එකට බැරි වෙනවා Nginx වලට access වෙන්න. ඒක හොඳනම බලන්න පුළුවන් අපේ server එකේ external IP address එක. මේ IP address එක මම මේ විදිහට paste කරලා ගියොත් තාම යන්න බෑ error message එකක් එන්නේ. ඉතින් අපි මෙතේදී firewall එක enable කරවුවොත් මේ අපේ IP address එකත් එක්ක අපි මෙතේදී firewall එකේදී enable කරවුවොත් Nginx HTTP කියන එක කෙලින්ම එයා වැඩ කරන්න පටන් ගන්නවා. දැක්කනේ? එතකොට මෙතන තියෙනවා Nginx එකේ HTML page එක මෙතන තියෙන welcome page එක.
so ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා MySQL server එක install කරගන්න. MySQL server එක install කරගන්නේ මේකෙන් තමයි අපේ database පැත්ත සම්පූර්ණයෙන්ම handle කරන්නේ. ඉතින් මම මෙතෙන් දානවා sudo apt install MySQL server. මෙතෙන් කියන්නේ advanced package tool එකට කියනවා install කරගන්න කියලා. MySQL server එක. ඊට පස්සේ ඒකත් y දීලා මේක confirm කරගන්න. එතකොට යා packages ටික internet download කරලා install කරගන්නවා. right මේ දින MySQL server එකත් install වෙනවා අපේ VPS එක ඇතුලේ. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා MySQL එක secure installation එක කරන්න. එහෙම නැත්නම් මේකේ තියෙන default template වගේ දේවල් අයින් කරලා දාන්න. ඒකට මම මේ විදිහට sudo MySQL secure installation කියලා දෙනවා. එතකොට වෙන්නේ අර තියෙන templates ටික එහෙම අයින් කරලා දානවා. මෙතනදී press y දෙන්න. ඊට පස්සේ මෙතනදී number 2 type කරන්න. ඊට පස්සේ මෙතනදී password එකක් දෙන්න. මෙතනදී type කරන password පෙන්නන්නේ නැහැ මේ අපේ ටර්මිනල් එකේදී. ඒක නිසා ඒ password එක type කරන්න කලින් හරි පොතක හරි ලියන්න තියාගන්න. මොකද නැත්තම් password එක අමතක වුණොත් ඉස්සරහදී පාවිච්චි කරද්දී restore කරන්න ක්‍රමයක් නැති වෙන්න ඉඩ තියෙනවා. ක්‍රම තියෙනවා නමුත් ඒක ඉතින් අනවශ්‍ය මහන්සියන්නේ. ඊට පස්සේ මෙතේදී y අකුර දීලා yes කරන්න. ඊට පස්සේ remove එකත් y remote login උත් ඕනේ නැහැ දැනට. මේකත් ඕනේ නැහැ. අපි ඒකත් අයින් කරලා දාමු. yes remove. එතකොට all done කියලා කියනවා. නමුත් all done කියලා කිව්වට MySQL වල තියෙන root user ට password එකක් create වෙන්නේ නැහැ මෙහෙම install කරපුවාම. එතකොට root user ගේ password එකක් නැහැ කියන්නේ කාට හරි system එකට access වෙච්ච කෙනෙක්ට MySQL database එකට ලේසියෙන්ම access වෙන්න පුළුවන්. මොකද root user ට password එකක් නැති නිසා. root user කියන්නේ අපේ MySQL server එකේ ප්‍රධාන user. ඉතින් ඔයාලා local host එකේ මේ WordPress වගේ දෙයක් install කරන්න try කළා නම් phpMyAdmin එක මගේ videos තියෙනවා කලින් මම link එක දාලා දෙන්නම් බලන්න පුළුවන්. ඒ කියන්නේ අපේ computer එකේ අපේ laptop එකේ Windows වල install කරද්දී ඒකෙදිත් MySQL වලට password එකක් දීලා නැහැ. නිකම්ම root කියලා username එක විතරයි දෙන්න ඕනේ. ඉතින් මේක ලොකු security bug එකක් වෙනවා production එකේදී. එහෙම නැත්නම් සාමාන්‍ය භාවිතයකට ගද්දී net එකට දාලා තියෙද්දි. ඉතින් මොකද ගොඩක් කට්ටිය ඕවා ගැන සෑම හෙවිල්ලෙන් ඉන්නේ. so ඒක නිසා අපි ඒකත් හදමු. sudo MySQL කියලා මම මේ විදිහට දාගන්නවා. එතකොට MySQL software එක run වෙනවා server එක ඇතුලේ command view එකේදී. එහෙම නැත්නම් terminal එකේදී. ඊට පස්සේ අපි මේ විදිහට ඒකෙදි බලමු MySQL වල ඉන්න server එකේ අපි ඊට පස්සේ බලමු MySQL usersලා set එක මේ විදිහට select user authentication string plugin host from mysql.server කියන එක තමයි මම මෙතන use කරන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති authentication string වල root user string එකක් නැහැ. එයාට තියෙන්නේ auth socket එකක් විතරයි. ඉතින් මෙයාටත් මේ විදිහට authentication string එකක් එහෙම නැත්නම් password එකක් දෙන්න අපි හදන්න ඕනේ. නැත්නම් අර මම කිව්වා වගේ ශනිකවම ඕන කෙනෙක්ට log වෙන්න පුළුවන් system access ගත්තොත්. ඒකට අපිට ගන්න දෙන්න මෙන්න මේ alt user එහෙම නැත්නම් මේ root කියන userව alt කරන්න වෙනස් කරන්න ඕනේ යාගේ password එක මෙන්න මේ විදිහට. ඉතින් මෙතනදී මේ code එකේදී මම password එකක් මේ විදිහට දාගෙනම ඉන්නේ. ඔයාලට පුළුවන් මේකෙදි මේ alt user කියන එකේ මේ අන්තිමට තියෙන quotation එක ඇතුලේ තියෙන එකට කැමති password එකක් randomly generate කරලා දාගන්න. මේකට ඔයාලට පුළුවන් මේ random password generator කියන එක use කරන්න. මේකෙදි අපිට හොඳ password generate කරන්න පුළුවන් randomly. හැබැයි ඉතින් මතක තියෙන්නේ නැහැ. ඒ password එක කොහරි පොතක හරි ගමන් නැහැ ලියලා තියාගන්න වෙනවා ආරක්ෂිත තැනක. right? ඉතින් මම මේ විදිහට generate කරගෙන තියෙන password එක දාලා මෙහෙම root user ගේ password එක change කරනවා. ඊට පස්සේ flush privileges මේ දීලා තියෙන privileges ටික flush කරලා දාමු. ඊට පස්සේ අපි බලමු අපහව users ලා set එකේ password එකක් තියෙනවද නැද්ද කියලා. එතකොට ඔයාලට පේනවා ඇති root user එකත් මෙන්න මේ විදිහට authentication string එකක් ඇවිල්ලා තියෙනවා. මේක MD5 වලින් වගේ encrypt වෙලා තියෙන. ඒක නිසා අපිට password එක මොකක්ද කියලා පේන්නේ නැහැ. නමුත් system එක දන්නවා මෙන්න මේක තමයි password එක කියලා. right ඊට පස්සේ අපි MySQL server එකෙන් exit වෙමු. ඒකට තියෙන්නේ MySQL කියන එකේ exit කියලා දාන්න. එතකොට යා මෙන්න මේ විදිහට bye කියලාත් කියනවා අපිට. so දැන් අපිට තියෙන්නේ PHP install කරගන්න.
PHP ඉන්ස්ටෝල් කරගන්නම් මම මේ විදිහට. ඔව්. PHP මම මෙතන ඉන්ස්ටෝල් කරගන්නවා මේ විදිහට sudo apt install PHP FPM කියන version එක තමයි අපි මේකදී use කරන්නේ. ඒ වගේම PHP MySQL කියන extension එකත් use කරනවා. ඊට පස්සේ ඒකත් y දීලා install වෙන්න දාන්න. right ඊට පස්සේ මෙන්න මේ විදිහට PHP version එකත් install වෙනවා. මේකෙදි Ubuntu 18.4ත් එක්ක එන default PHP version එක වෙන්නේ 7.2 කියන එක PHP වල. ඉතින් ඔයාලට මීට එහා ඒ කියන්නේ WordPress නැතුව වෙන service එකක් දානවා නම් ඔයාලට මෙතනදී PHP 7.2 කියන එකට වඩා දෙයක් require කරනවා නම් ඒ කියන්නේ 7.4 මේ 2020 අප්‍රේල් මාසේ විද්‍යාව වෙලා තියෙනවා. ඒ විදිහට දානවා ඔයාලට custom rep එකකින් තමයි ඒක install කරගන්න වෙන්නේ. ඉතින් මම වෙනම video series එකක් ගේනවා Laravel ගැන. එතකොට මම ඒකෙදි කතා කරන්නම් මේ PHP 7.4 install කරගන්නේ කොහොමද කියලා. right ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා MySQL වලට ආපහු log වෙන්න. MySQL වලට log වෙද්දි normally අපි log වුණේ ඉස්සලා password එකක් නැතුව root user එක තියෙද්දි sudo MySQL කියලා ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ. දැන් ඒ වුණාට MySQL u root p කියන එක දාලා තමයි අපි log වෙන්න ඕනේ. එතකොට අපි root user දීපු password එක මෙතනින් ඉල්ලනවා. අන්නේ password එක අපි අනිවාර්යෙන් මතක තියාගන්න කියලා මම කිව්වේ ඒකයි. ඒ password එක මෙතනින් දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි MySQL server එකට log වෙන්නේ. ඊට පස්සේ අපි මෙතෙන් create database එකක් create කරන්න ඕනේ අපේ WordPress installation එකට. ඉතින් මෙතන තියෙනවා create database. මෙතෙන්දී database එකට දෙන name එක තමයි තියෙන්නේ WordPress කියලා මම දීලා. ඉතින් මෙතෙන්දී WordPress කියලා දෙන්න එපා database එකේ name එකට. ඔයාලට කැමති name එකක් දෙන්න secure name එකක්. මම මෙතෙන් දෙනවා chandima.xyz xyz කියලා දෙන්න. ඊට පස්සේ මම මේ විදිහට chandima xyz කියන database එක create කරගන්නවා terminal එකෙන්. right. ඊට පස්සේ grant on ඊට පස්සේ මට WordPress වල මේ මොකද්ද මම හදපු database එකට username එකකුයි password එකකුයි දෙන්න ඕනේ. ඒකෙදි මම පාවිච්චි කරනවා මෙතෙන්දී database එකේ name එක දෙන්න ඕනේ. ඊට පස්සේ database user මම මෙතෙන් දෙනවා චන්දිම කියලා. ඔයාලට කැමති නමක් දෙන්න. මේ නම අනිවාර්යෙන් ලියා ගන්න. මොකද අපිට ඉස්සරහදී වැදගත් වෙනවා මේ database එකේ database name එක සහ database එකේ identify කරන password එක. ඉතින් මම මෙතෙන්දී password එක තව generate කරනවා මෙහෙම. මේක දාන්නවා. මම මෙතන හොඳ password එකක් බලලා දාගන්නවා. මේ password එක හොඳයි. ඊට පස්සේ මම මෙතෙන්දී මේ password කියන එකට ඒක ගෙනල්ලා දානවා මෙන්න මෙහෙම. එතකොට ඔයාලට මෙතෙන් ඔයාගේ database එකේ name එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන්දී ඔයාගේ database name එක ආපහු replace කරලා මෙතෙන් database එකට ඔයා දෙන user name එක දෙන්න ඕනේ. ඒ වගේම මෙතන database එකට දෙන password එක මෙන්න මේ brackets ඇතුලේ දෙන්න ඕනේ. ඊට පස්සේ මේ command line එක මෙහෙම copy කරගන්න. copy කරගෙන ඇවිල්ලා මෙතෙන් දීලා enter කරන්න. එතකොට කිසිම error එකක් නැතුව query okay වෙනවා. ඊට පස්සේ plus privileges කියලා දාලා මේ privileges ටික අයින් කරලා දාන්න. ඊට පස්සේ අපේ MySQL වලින් අපි අයින් වෙලා යමු. right ඊට පස්සේ අපිට ආපහු system එක පොඩ්ඩක් update කරගන්න වෙනවා. ඒකට මම sudo apt කියලා දාලා ආපහු advanced package tool එකට කියනවා system එකේ updates මොනවා හරි PHP වල එහෙම තියෙනවා නම් update කරගන්න කියලා. ඉතින් එතකොට එයා ඔක්කොම check කරලා බලනවා. එතකොට updates මොකුත් නැහැ. right ඊට පස්සේ දැන් අපි WordPress installation එකට යන්නේ. WordPress installation එකට යද්දී අපිට WordPress එක ඕන කරන තවත් plugin set එකක් තියෙනවා. ඒ තමයි PHP cool, PHP GD වගේ PHP එකත් එක්ක එන extensions set එකක්. මේ extension set එක මම මේ විදිහට ගන්නවා. අරගෙන advanced package tool එකට ගෙනවා මේ extension set එකම install කරන්න කියලා. ඉතින් මෙතනදී මේ extension ටික වෙනම PHP වෙනම install කරන්න අවශ්‍යතාවයක් නැහැ. දෙකම එකට කරගන්න පුළුවන්. නමුත් ඒ විදිහට ගාදී error එකක් එන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙන නිසායි මම මේ විදිහට වෙන වෙනම extension ටික පස්සේ install කරාවේ PHP install කරන ගමන්ම install නොකර. right ඊට පස්සේ අපේ Nginx වල එහෙම නැත්නම් අපේ web server එකේ තියෙනවා configuration file එකක්.
ඒකට මම අලුතෙන් ෆයිල් එකක් ක්‍රියේට් කරන්න ඕනේ මෙන්න මේ විදිහට. මෙතනදී අපි එක සයිට් එකක් විතරක් නම් හෝස්ට් කරන්න අපිට පුළුවන් මේ අපේ වෙබ් සර්වර් එකේ කියන්නේ Nginx එකේ තියෙන default configuration file එකම use කරන්න. නමුත් එහෙම use කරන්න එපා. මොකද Nginx එකේ configuration file එකේ එක අකුරක එහා මෙහාවක් වුණොත් server එකම error දෙනවා. error එක හොයාගන්න සෑහෙන කට්ටක් ගන්න වෙනවා. ඒක නිසා default configuration file එක තියෙද්දි අපි ඒක use නොකර අපි custom configuration file එකක් use කරමු. මේකෙදි මම කරලා තියෙන්නේ sudo ඊට පස්සේ nano edit එකෙන් අලුතෙන් file එකක් open කරගන්නවා chandima.xyz කියලා. ඉතින් මෙතනදී ඔයාගේ domain name එකම දෙන්න පුළුවන් single domain එකක් විතරයි නම් VPS එකේ host ගන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ domain name එක replace කරන්න. ඉතින් මම මෙතනදී chandima.xyz කියලා දෙන්න මම ගාව තියෙන domain name එකේ නම. ඉතින් මම ඒක දීලා අලුතෙන් text file එකක් load කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මේක ඇතුළට මෙන්න මේ තියෙන code එක මම copy කරලා දාගන්නවා. මෙතෙත් තියෙන මේ server configuration file එකෙන් ගත්ත කොපියක් මම ඒක මේ විදිහට මෙතන paste කරනවා. ඊට පස්සේ මෙතනදී server name කියන එකට ඔයාලට පේනවා ඇති ආපහු මම මගේ domain name එක replace කරලා තියෙනවා මෙතන. ඔයාලට පුළුවන් arrow keys වලින් උඩට යන්න මේකේ. arrow keys වලින් උඩට ගිහලා server name කියන එකට දෙන්න. ඔයාගේ server එකේ name එක. right? ඊට පස්සේ ඔයාලට පුළුවන් left control එකත් එක්ක keyboard එකේ O දාලා මේක save කරන්න. ඊට පස්සේ left control එකත් එක්ක X දාලා මේ page එකෙන් අයින් වෙන්න පුළුවන්. right ඊට පස්සේ අපිට තියෙනවා available site මේකේ chandima.xyz ඊට පස්සේ අපි මෙන්න මේ ෆයිල් එකට access දෙන්න ඕනේ. ඒකට මේ විදිහට මම දානවා nginx site available chandima.xyz කියන එක enable කරනවා. ඊට පස්සේ ඒක enable වුණා. ඊට පස්සේ අපි මේ විදිහට අපේ configuration file එක link කරගත්තා nginx site enabled වලට. ඊට පස්සේ අපිට තියෙනවා sudo unlink කරන්න ඕනේ default configuration file එක. මොකද default configuration file එක අපිට තියාගන්න පුළුවන්. එතකොට මේ config කරපු file එකේ issue එකක් තියෙනවා නම් ඒක fix කරගන්න. ඒ නිසා මම මේ විදිහට default configuration file එක unlink කරනවා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් nginx වල errors හරි මොන හරි තියෙනවද නැත්නම් nginx හොඳට වැඩ කරනවද කියලා sudo nginx-t කියන එකෙන්. එතකොට මේ විදිහට තියෙනවා configuration file මෙන්න මේ විදිහට තියෙනවා test is successful කියලා. හදිස්සියේ හරි කොතනක හරි error එකක් තිබ්බොත් nginx වල මෙතන test is failed කියලා තමයි එන්නේ. එතකොට අපිට failed වෙන එකේ log එක බලලා ඒක හදා ගන්න පුළුවන්. ඉතින් මේ පිළිවෙලට આવොත් ඒ විදිහට failed වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට තියෙනවා sudo system ctl දාලා reload කරගන්න ඕනේ nginx එකේ. එහෙම නැත්නම් nginx කියන program එක close කරලා අපව reopen කරගන්න ඕනේ. මේ config කරපු file එකේ ඒකට set වෙන්න. ඉතින් මම මේ විදිහට බලනවා. right එතකොට අපේ nginx එක මේවා වුණා. අපිට බලන්න පුළුවන් මේකේ දැන් PHP version එහෙම හොඳට වැඩ කරනවද කියලා. මේ විදිහට මම දානවා අපව text file එකක් test වලට file එකක් දානවා info.php කියලා. මෙහෙම දාන්න. ඊට පස්සේ ඒක ඇතුලේ මම දා ගන්නවා php info කියන එක. දාලා මේක මම control left control එකත් එක්ක O ගහලා save කරලා left control එකත් එක්ක X ඔබලා exit වෙනවා. ඊට පස්සේ මම digital ocean වලට නෙවෙයි ඊට පස්සේ මම cloudflare ගිහිල්ලා මගේ domain name එකේ IP address එක change කරගන්න ඕනේ. මොකද දැන්ට අර මේ අපි ඉස්සල්ලා කිව්ව විදිහට මේකේ direct IP address එකකින් වැඩ කරන්නේ නැහැ. මම ඔයාලට ඒක පෙන්නන්නම්. මෙතනදී මම මගේ domain name එක දෙනවා cloudflare වල තියෙන. ඉතින් cloudflare ගැනත් මම කලින් videos ගොඩක් කරලා තියෙනවා. ඒ videos බලන්න පුළුවන් උඩ link එක මම දාලා තියෙනවා. ගිහින් බලන්න. එහෙම නැත්නම් මගේ channel එකේ playlist වලට යන්න. ඒතකොට videos ගොඩක් තියෙනවා. ඒ videos අතර cloudflare ගැනත් videos තියෙනවා. ඉතින් මෙතන DNS management එකේදී මම මගේ domain එකේ ඒ record එකට මේ විදිහට දෙනවා. මගේ external IP address එක මේ VPS එකේ තියෙන. දීලා මම මෙතනදී IP address එක load කරලා බලනවා මේ විදිහට. IP address එකත් වැඩ කරනවා. එහෙම නැත්නම් මම මගේ domain name එක chandima.xyz කියන එකත් load කරනවා. එතකොට කියනවා web server is down කියලා. ඒකට හේතුව මේ IP address එක තාම change වෙලා නැහැ.
වගේම මම මේකේ කෑෂ් ඇති ඒ කෑෂ් ටිකත් ඔක්කොම ෆ්‍රක් කරලා දානවා. ඊට පස්සේ මේකේ always online කියන එක අයින් කරලා development mode කියන එකට දානවා. ඉතින් මෙතනදී IP address එක Cloudflare වලට දුන්නාට පස්සේ Cloudflare වල තියෙන IP address එක මේක කියලා කාටවත් හොයාගන්න බෑ. ඒකයි Cloudflare වල තියෙන විශේෂත්වය කියන්නේ. නැත්නම් අපි කෙලින්ම domain එක ගත්ත Namecheap හරි GoDaddy හරි එකකින් කෙලින්ම domain එකේ මේ a record එක change කරවුවොත් එයාලට කෙලින්ම අපේ server එකේ IP address එක හොයාගන්න පුළුවන්. නමුත් අපි Cloudflare වලින් දාපුවම Cloudflare වල IP address එක තමයි පෙන්නන්නේ. අපේ IP address එක නෙමෙයි. ඒක අපිට බලා ගන්න පුළුවන් DNS propagation කියලා Google search කරන ඊට පස්සේ dnschecker.org කියන එකට යන්න. ඊළඟ මෙතන record එකට a දාලා ඔයාලගේ domain name එක දෙන්න. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට Cloudflare වලින් කියනවා direct IP access not allowed කියලා. ඉතින් මෙතනදී තියෙන මේ Cloudflare වල තියෙන IP address එක අපේ IP address එකක් නෙමෙයි තියෙන්නේ. ඒක නිසා මේ අපේ IP එක ගොඩක් safe වෙනවා attacks වලින් Cloudflare හරහා යද්දී. right ඉතින් අපේ target එක server එක හදන එකනේ. එතකොට මෙන්න මේ විදිහට දැන් විනාඩියක් විතර යන්නේ නැති මේ කාලය ඇතුළත අපේ IP එක change වෙලා තියෙනවා. welcome to Nginx කියලා අපේ server එකේ Nginx page එක තියෙන්නේ. ඉතින් අපි අන්තිමට තවට create කළා මේකේ php.info කියලා එකක්. අපිට බලන්න පුළුවන් අපේ server එකේ අපේ website එකේ අගට මේ විදිහට info.php කියලා දාලා එතකොට මෙන්න මේ විදිහට PHP information set එකම අපේ server එකේ run වෙන එනවා. එතකොට තියෙනවා PHP 7.2 ඊට පස්සේ අපි use කරන details ටික මෙතන ඔක්කොම තියෙනවා. ඊට පස්සේ අපේ set එකක් මෙතන තව තියෙනවා අපි දාගෙන ඉන්න දේවල් ඔය ඔක්කොම විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපිට අනවශ්‍ය දෙයක්. නමුත් PHP හරියට වැඩ කරනවා කියලා බලන්න පුළුවන් හොඳ සාධකයක් තමයි මේක. right ඊට පස්සේ අපි මේ file එක delete කරලා දාමු. sudo remove කියලා දාලා මේ ෆයිල් එක remove කරලා දාමු. මෙන්න මේ තියෙන var එකේ තියෙන www folder එකේ html වල info.php කියන එක මේ විදිහට remove කරලා දානවා. එතකොට එතන තවදුරටත් ඒ ෆයිල් එක නැහැ not found කියලා වෙන්නේ. කියලා වැටෙන්නේ. right ඊට පස්සේ අපි ආපහු මෙතෙන්දී අපි මේ ටික create කළානේ. ඒ නිසා මම මේක delete කරනවා. duplicate වෙදිලා වැරදීමකින්. right ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා අපව අපේ Nginx එකේ තියෙන configuration file එක edit කරගන්න. මම මේ විදිහට Nginx එකේ configuration file එකට එනවා. ඒකේ අපේ තියෙනවා මෙන්න මේ විදිහට details ටිකක් ඒකේ අපි මේ server කියන එක ඇතුළට දාගන්න ඕනේ මෙන්න මේ set එකකින් නම් මේක මේ location fovicon.icon කියන එක එහෙම අරගන්නවා. ඊට පස්සේ මෙතන මේ විදිහට ඇවිල්ලා මෙතනින් ඒ ටික paste කරනවා මේ විදිහට. ඊට පස්සේ අපේ configuration file එකේ details මොකුත් නැති නිසා මේ details ටික මෙහෙම දෙනවා. මම මේකේ keyboard එකේ tab එක එහෙම නැත්නම් caps lock key කියන එකට උඩින් තියෙන tab එක press කරලා මේ දේවල් ටික එක ගානකට set කරනවා මෙහෙම. එහෙම ඕනෙත් නෑ මම මේ ටික එහෙම තියලා දාන්නවා. ඊට පස්සේ මේකේ මේ location කියන එකේ තියෙනවා location කියන තැන file try file ur මේ 404 එහෙම නැත්නම් 404 errors එන තැන තියෙනවා. මේකෙදි මම දෙන්න ඕනේ මෙතෙන්න මේක hash එකක් දාලා මේ line එක comment කරන්න ඕනේ. ඊට පස්සේ එතෙන්ට අලුත් line එකක් add කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. මේ file එක මම මේ විදිහට ඒ command එක මම මේ විදිහට දානවා. ඊට පස්සේ මම මේක control O දාලා save කරනවා. ඊට පස්සේ control X එකෙන් මේ file එකෙන් අයින් වෙනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ කරපු config එකත් හරියාකාරව වැඩ කරනවද නැද්ද කියලා. ඒකට අපිට පුළුවන් අපව sudo nginx t ගහලා ඒක වැඩ නැද්ද කියලා බලන්න. එතකොටත්
කිසිම issue එකක් නැහැ test is successful කියලා තියෙනවා. right අපි දැන් තමයි WordPress install කරන්න යන්නේ අපේ domain name එකට. ඉතින් මේකෙදි මම මුලින්ම අපේ directory එක අපේ website අපේ host එකේ තියෙන මේ download directory එක change කරනවා මේ විදිහට tmp කියන folder එකට. ඊට පස්සේ මම මෙතන wordpress.org එකේ තියෙන WordPress එක download කරගන්නවා CURL හරහා. right megabyte 11ක ෆයිල් එකක් download වුණා. ඊට පස්සේ මම මේක මේ විදිහට unzip කරගන්න ඕනේ. ඒතකොට ඔයාලට පේනවා ඇති WordPress වල තිබ්බ ෆයිල් සෙට් එකම unzip වෙලා තියෙනවා මෙතන. ඊට පස්සේ මම මේක change directory කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ ආපහු මේක මම change කරනවා මේ විදිහට. copy කරලා දානවා www කියන එකේ WordPress කියන location එකට. ඊට පස්සේ මම මේකෙදී මෙතනදී ඔයාලට WordPress කියලා දෙන්නත් පුළුවන් කැමති නමක් තියන්න පුළුවන්. මේ අවසානයේ තියෙන එකේ folder name එක මෙතන තියෙන්නේ. ඊට පස්සේ මම ආපහු මෙතනදී මේක www දීලා මේකේ read mode එක දෙනවා මේ විදිහට. ඊට පස්සේ WordPress වල තියෙනවා salt keys. ඉතින් මේ salt key එකක් මම use කරන්න ඕනේ. මේකෙදී අපිට CURL පාවිච්චි කරලා මේ salt key එකට යන්නත් පුළුවන්. නැත්නම් මේ link එක මේ විදිහට copy කරලා අරගෙන අපේ browser එකේ දාන්නත් පුළුවන්. මෙතනදී WordPress වල random salt ටිකක් generate වෙනවා. මේ ටික ගොඩක් වැදගත් වෙනවා. මේක refresh කරන වාරයක් පාසා change වෙනවා මේ තියෙන keys ටික. ඉතින් මේක ටික ගොඩක් වැදගත්. ඔයාලා කීප සැරයක්ම මේක refresh කරලා මේ define keys ටික ගන්න. ඊට පස්සේ මම මේ විදිහට අරන් තියනවානේ. ඊට පස්සේ අපිට මේ keys ටික add කරගන්න එහෙම ඕනේ. ඒකට මම මේ විදිහට WordPress වල config file එක load කරනවා sudo nano view එකෙන් නැත්නම් nano text edit එකෙන්. ඊට පස්සේ මේක ටිකක් පහළට ආපුවම මෙතනින් අපිට පහළට මෙමු. එතකොට ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන තියෙනවා salt key කියලා set එකක්. ඔයාලට පුළුවන් මේකේ යටටම ඇවිල්ලා මේ ටික delete කරලා දාන්න මේ විදිහට. keyboard එකේ backspace එක වහනිද්දි මේ ටික එකපාර නැකෙනවා. ඉතින් මතක තබන්න මේ define කියන එක විතරක්ම ගන්න. එතනින් උඩට තියෙන කිසිම එකක්ම ගන්න එපා මේකේ. right ඒ ටික මකලා මෙතන web browser එකෙන් load වෙච්ච මේ set එක copy කරලා එතන දාන්න මේ විදිහට. right මෙතන චුට්ටක් දික් කරගත්තාම ඒකේ keys ටික හරියට set වෙනවා. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා මේකට අපි අර මුලින් හදපු WordPress වලට හදපු database එක integrate කරන්න. ඒකට මම මේ විදිහට උඩට එනවා. උඩට ආපුවම මෙන්න මෙතන තියෙනවා define කියලා database name here කියලා WordPress config file එකේ මේක අපි මුලින්ම මකන්න ඕනේ backspace එකෙන්. ඊට පස්සේ bracket දෙක ඇතුලේ අපි උඩින් create කරපු database name එක එතන දෙන්න ඕනේ. මම එකයි කිව්වේ මේ details ටික ගොඩක් වැදගත් වෙනවා කියලා. ඉතින් මම දුන්නේ චන්දිම xyz කියලා මගේ database එකට. මම ඒකත් මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ database එකේ user name එක මෙතන තියෙනවා. මම මේ user name එක මේ විදිහට අයින් කළා ඒ bracket එක ඇතුළට දෙනවා. මම මේකෙදි create කරපු user name එක. right ඊට පස්සේ මෙතන database එකේ password එක තියෙනවා. ඒ password එකත් මම දෙන්න ඕනේ. database එකේ password එක දුන්නේ මම මෙන්න මේ bracket ඇතුලේ තියෙන එක random generate කරගත්තා. ඒකත් මම මෙතන දෙනවා. right ඊට පස්සේ ආයෙත් පල්ලට එන්න ඕනේ. මොකද මේකේ details ටික ගන්න ඕනේ. ඊට පස්සේ මේකේ යටම තියෙනවා මෙන්න මේ විදිහට define fs method කියලා. නැත්නම් අපිට WordPress වල ඇතුලේ plugin එකක් මොකක්ද install කරන්න බැරි වෙනවා. WordPress වලින් කියනවා FTP වලින් file upload කරන්න කියලා. ඉතින් මෙහෙම දාපුවාම එහෙම කරන්න issue එකක් එන්නේ නැහැ. ඊට පස්සේ මම මේක දාලා config file එකක් දාගන්නවා. ඊට පස්සේ මේකෙන් control x ගහලා මේකෙන් අයින් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ domain එක මේ විදිහට log වෙන්න. ඉතින් මෙතනදී එකපාරට WordPress load වුණේ නැහැ. ඒකම අතින් වෙච්ච mistake එකක් වීඩියෝ එකේ උඩදී කරන්න ඕනේ. ඒ තමයි මට බැරි වෙලා තියෙනවා PHP එක මට restart කරගන්න අමතක වුණා. මම මේ විදිහට PHP එක restart කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට
ඉතින් මෙතනදී තාම error එකක් තියෙනවා මම බලන්න ඕනේ මොකද්ද මේ error එක කියලා. මම ඒකට යනවා මගේ configuration file එකට. error එක කියන්නේ මෙතන error මොකුත් නැහැ. WordPress තාම load වුනේ නැහැ. ඒකට හේතුව මම හිතන්නේ මට පොඩ්ඩක් එතනත් miss එකක් වුණා. ඒ තමයි මගේ configuration file එකෙන් WordPress location එකයි මගේ WordPress install කරලා තියෙන location දෙකක්. ඒක නිසා මම ඒ දෙක එකට fix කරගන්න ඕනේ. මම ඒක නිසා මේ විදිහට මගේ configuration file එකට යනවා. ඊට පස්සේ ගිහිල්ලා මෙතනින් මෙන්න මේ root කියන location එකකින් දෙනවා. තව / එකක් දාලා WordPress කියලා. ඒකට හේතුව මම මෙතනදී මේ ෆයිල් දාලා තියෙන ඔයාලට පේනවා ඇති. මෙතනදී www එක ඇතුලේ WordPress කියලා එකට දාලා දෙන්න. එතකොට මෙතනදී මේ HTML කියන කෙනොත් මට අයින් වෙන්න වෙනවා. එතකොට මෙන්න මේක තමයි මගේ ෆයිල් ලොකේෂන් එක තියෙන්නේ. ඒ ෆයිල් ලොකේෂන් එක නෙමෙයි මම මෙතෙන්දී මගේ config ෆයිල් එකේ දීලා තියෙන්නේ. ඒක නිසා මම ඒකට ගියේ මෙන්න මෙතනින් සහ ඒකට මම ඇඩ් කරනවා එතකොට මෙන්න මේ විදිහට http එක අයින් කරලා WordPress කියලා. ඊට පස්සේ මම මේක left control එකත් එක්ක O දීලා save කරගන්නවා. ඊට පස්සේ left control එකත් එක්ක X දීලා එකෙන් අයින් වෙනවා. අයින් වෙලා ආපහු මම බලන්න ඕනේ Nginx වල issue එකක් මොකක් හරි තියෙනවද කියලා. ඊට පස්සේ Nginx restart කරගන්න ඕනේ. මේ command එකත් මම ඉදිරියට දාන්න. Nginx වල කිසිම issue එකක් නැහැ. ඊට පස්සේ මම ඉදිරියට Nginx restart කරනවා. ඊට පස්සේ restart කළාට පස්සේ error එකක් තියෙනවද කියලා බලන්න පුළුවන් නැහැ. දැන් අපි බලමු domain එක refresh කරලා දැන් නම් අනිවාර්යෙන් WordPress run වෙන්න ඕනේ. අන්න දැක්කනේ. දැන් WordPress install එකේ තියෙන්නේ. දැන් මම මෙතනදී WordPress සාමාන්‍ය පරිදි install කරගන්නවා. site name එකට මම දෙනවා chandima.xyz කියලා, user name එක chandima කියලා මම දෙන්නේ. ඉතින් ඔයාලගේ දේවල් දෙන්න. මෙතනදී මේ chandima කියලා දෙන්නේ මගේ නම නිසා. ඊට පස්සේ මම මෙතනදී password එකක් දෙනවා chandima 1 2 3 කියලා. ඊට පස්සේ weak password එකක් තියෙන්නේ. මම hide කරලා මේකට වෙන නමක් දෙන්න. ඒක ඊටත් වඩා weak ලු. ඒක medium level එකේ තියෙනවා. ඊට පස්සේ මෙතනදී email address එකක් දෙන්න සහ මෙතනදී search engine visibility කියන එක site එක හදමින් ඉන්න නිසා Google එකකින් ඔයාගේ site එක rank කරගෙන index කරන rank නෙමෙයි index කරගෙන අනවශ්‍ය description අනවශ්‍ය pages index කරගන්නවට වඩා හොඳයි site එක හදලා ඉවරලා මේ ටික එක settings වලින් අයින් කරගන්න. එතකල් මේකෙදී discourage search engine from indexing this site කියන එක දෙන්න. එතකොට ඔයාගේ site එකේ හැම page එකකම header එකේ no index no follow කියන එක automatically තියෙනවා. එතකොට Google එකකින් ඔයාගේ site එකට ඒ Google bot ආවත් එයා index කරගන්න මේ site එක තාම under construction හෝ development mode එකේ තියෙන site එකක් කියලා දැනගෙන එයා යනවා යන්න. right. ඊට පස්සේ install WordPress දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට server එකේ WordPress install වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ log වෙලා බලන්න අපේ fresh VPS එකේ WordPress installation එකට. ඉතින් කිසිම issue එකක් නැතුව මේ විදිහට WordPress run වෙනවා. මේකෙදි තව PHP my admin කියලා එකක් තියෙනවා. මම ඒක install කරගන්න විදිය කියලා දෙන්නම් වෙනම වීඩියෝ එකකින්. මට Google Cloud Video set එකේදීත් PHP my admin install කරගන්න එක කියලා දෙන්න බැරුණා. එච්චර කට්ටියට අර development පැත්තේ නැති වුණාට. නමුත් ඒක අවශ්‍ය වෙනවා ඊළඟට කරන වීඩියෝ එකද. මොකද ගොඩක් කට්ටිය එක තැනක හිර වෙලා තිබ්බා. ඒ තනින් ඒ කට්ටියට එන්න බැරුව site ගොඩක් වෙලාවට lost වෙලා ආපහු මුල ඉඳලා හදාන ආවා. ඒක නිසා මම ආපහු ඒකේ PHP installation එක කරගන්නේ කොහොමද කියලා PHP my admin එක ඒක වෙනම වීඩියෝ එකකින් දෙන්නම්. ඉතින් මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගන්න නැති කියලා හිතනවා. මොකද PHP ගැන ඔයාලට සිංහලෙන් VPS ගැන සිංහලෙන් ඉගෙන ගන්න YouTube එකේ එකම එක සිංහල වීඩියෝ එකක්වත් තිබ්බේ නැහැ. මේ විදිහට VPS එකක් create කරන එකක් ගැන. ඉතින් මේක තමයි සිංහලෙන් තියෙන first වීඩියෝ එක. ඊට පස්සේ ගොඩක් වීඩියෝ save වී මේකට views ටිකක් වැඩි වුණොත් සහ මේ users ලා comment දැක්කම අනිත් දකින්න කට්ටියත් ඒවි. නමුත් කවුරුත් දේවල් කරලා තිබ්බේ නැහැ. ඉතින් ඒක ගැන මට කියන්න පොඩ්ඩක් අර මේ ගැම්මක් තියෙනවා. සෝ ඒකයි කිව්වේ. ඉතින් වීඩියෝ එක යාළුවෝ අතර share කරගන්න. channel එකට තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. VPS වලින් කරන්න පුළුවන් වැඩ ගොඩක් තව ඉස්සරහට එනවා. ඊට පස්සේ WordPress ගැන එනවා සහ SEO ගැන කවුරුත් හිතන්නේ නැති පැති ගොඩක් ගැන step by step මුල ඉඳලා Google ලගේ details එක කතා කරන්න වෙනවා වීඩියෝ set එකක් එන්න හිතා ඉන්නවා. එහෙනම් ගිහිල්ලා එන්න ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.